සදහම් දේශනා සම්මා සම්බුදු සරණයි ඔබ හැම දිනාටම net සිත් පහන් කරන මෙත් සදහම් දේශනා උතුම් සද්ධර්ම දේශනා මාලාවේ උතුම් වූ සද්ධර්ම දේශනාවක් ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. නිරන්තරයෙන්ම මේ බුදුනුවන්ගේ හදවතෙහි නාලිකාව සමග ඔබ රැඳී සිටමින් උතුම් වූ සද්ධර්ම ශ්‍රවණී හැසිරෙනවා. අරඹුණු මේ හෝරාව තුලත් මෙත් සදහම් දේශනා සද්ධර්ම ශ්‍රවණයට ඔබ හැම දිනාටම ආරාධනාව. සදහවත් සුපින්මුතුනි, මේ උතුම් ධර්මානුශාසනා පවත්වනු ලබන්නේ අප ගෞරවණීය අතුරුගිරිය ශ්‍රී සදහම් පදන මේ ගෞරවණීය නිර්මාතෘවර හොරණ දික්හේනපුර ශීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහාසෑයේ ගෞරවණීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගුරු දේවෝත්තම පඬිත නාහිමිපාණන් වහන්සේ අවසරයි සිහිපත් කරන්නට අතිපූජනීය ගලිගමුවේ ඥානදීප පින්වත් ස්වාමින් වහන්සේ විසින් හඬනගා සාදුකාර නංවමින් පාදහබේ වන්දනෙන් පින්වත් ස්වාමින් වහන්සේව සිහිපත් කොට පිළිගනිමු. සාදු සාදු සාදු. වටිනා පොතුම් සද්ධර්ම දේශනාවේ පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා සොනාලි කොළොන්න මෙනවිය විසින්. පින්වත් මෙනවියගේ අරමුණු විදිහට සටහන් කොට තිබෙන්නේ සැප්තැම්බර් මාස 29 වන දින යෙදී තිබූ තම 28 වන ජන්මදිනය නිමිති කොටගෙන තුනුරුණේ ආශිර්වාදයේ සැලසේවා නිදුක් නිරෝගී භාවයේ සැලසේවායි ප්‍රාර්ථනාවන් සිදු කරන්නට එතුමිය බලාපොරොත්තු වෙනවා. කායික මානසික සුවපත් භාවයේ සියලු අපේක්ෂාවන් නිලසින්ම සාක්ෂාත් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පවුලේ සියලුම දෙනාටත් සියලු ඥාති මිත්‍ර හදීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පන්නිය වේවායි ප්‍රාර්ථනා කරමින් සියල් ලෝ සතට උතුම් ධර්මාවබෝධය වේවායි ප්‍රාර්ථනා කරනවා. උතුම් ජීවිත අවබෝධයේ පිණසම සැමට මේ උතුම් සද්ධර්ම දේශනා උපකාරක වේවායි ප්‍රාර්ථනා කරමින් පින්වත් ස්වාමීන් වහන්සේට සාදුකාර නංවමින් අපි ආරාධනා කරමු. උතුම් මෙත් සදහම් දේශනාව සැම හිතසුව පිණිස පැවැත්වීම සඳහා මෙත් සිතින් ඔබ හැම දිනාටම ධර්ම ශ්‍රවණයට ආරාධනය. සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමීන් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශයේ උතුම් දායකත්ව ධර්ම දේශනාව එක්ක එකතු වෙලා ඉන්නේ. පිංගතුනි, අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ සොනාලි කොළොන්න මෙනවිය විසින්. එතුමියගේ අරමුණ තමයි සැප්තැම්බර් මාස 29 වෙනි දිනට යෙදී තිබූ තම 28 වන ජන්මදිනය වෙනුවෙන් තුනුරුවන්ගේ ආශිර්වාදය, සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය, දීර්ඝායු සම්පන්නිය උතුම් ධර්මාවබෝධය පිණිසම මේ ධර්ම දානමේ පින තමන්ට ආශිර්වාදයක් වේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනයත් තමන්ගේ ඥාති හිත මිත්‍රාදී හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම අරමුණු කරගෙනයි අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්නට යෙදෙන්නේ. ඉතින් එහෙමනම් ඒ සොනාලි කොළොන්න මෙනවිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටමත් බණහන ඔබ හැම දෙනාමත් ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද මේ ධර්මානුශාසනාව තුළ අපි කතා කරන්නේ පින්කමකදී, අපි කරන පිනකදී හිත රැක ගැනීමේ වටිනාකම, ඒ පින චේතනාව තුළ රැස්වෙන ආකාරයක්, පුංචි පිනක් වේවා
ඒක සිහි කරලා බලවත් කරලා මහා ආනිසංසයක් ලබන්න පුළුවන් ආකාරය. ඒ වගේමයි මහ විශාල පින්කං කරලා හිත අපහදවාගෙන සමහර වෙලාවට අනවබෝධය නිසා ඒ පින්කමට ගරහල තමන්ට රැස් කරගන්න තිබ විශාල පින අහිමි කරගත්ත. ඒ වගේම පිනේ පුුණ්‍ය විපාකය ඒක බලය හීන කරගත්ත සිදුවීම් ඒ වගේමයි කරපු පින්කමක් ගැන ආපස්සට හිතල සතුටුවීමේ වටිනාකම. අපේ ජීවිතයට ඉතාම වැදගත්. සමහර වෙලාවට ඔබ නොසිතන පුංචි පිනක් කෙනෙක් හිතනවා ඕවත් මහලකු පින්කන්ද. මේක මහ පුංචි පිනක්නේ. ඕවා වැඩක් තියනවා දෝච්චර පුංචිපින් මෙහෙම හිතනවා. හැබැයි පුංචි කියලා හිතන පින අපි විශාල පින්කං කියල හිතාගෙන ඉන්න පින්වලට වඩා බලවත් වෙලා ඒක විපාක අපිට ලැබෙන්න්න පුළුවන් හිත පහදවාගෙන ඒ පින්කං කිරීම තුළ. පිංහතුනී පිනක පුුණ්‍ය විපාකය බලවත් වෙන්නේ අපි ඒ පින්කමට වියදං කරන සල්ලි ප්‍රමාණය මතවත්. ඒ පින්කම වෙනුවෙන් සැරසිලි සිදු කරලා මහ විශාල විසියට අඩබෙර ගහලා මිනිස්සු රැස් කරලා ආපු සෙනක ප්‍රමාණය මතවත් මේ පින්කම මත මිනිස්සු අතර ප්‍රසිද්ධ වෙලාගේ ප්‍රසිද්ධිය මත නෙමේ. සමහර විතනවා මේ ලෝකෙට පේන ලොකුවටම කරහම පිනේ විපාක ලොකුවට ලැබෙනවා කියලා. වැදගත්මදේ හිත පහදවා ගැනීම. කරම්ඵල විශ්වාසේ ගෞරවෙන් සියතින් පුුණ්‍ය චේතනාවෙන් දන්දීමයි වැදගත්මදේ බවට පත්වෙන්. ඒ නිසා පිංහතුනී මේ බුද්ධ ශාසනය තුළ මේ දානය ගැන කතා කරද්දී. ඔබට මේ දේශනාව තුළ අපි දානය ගැන බොහෝ පරාසයන් ඔබට නිරවුල් කරගන්න ඕනේ පැති ගණනාවක් මේ දේශනාව තුළ අපි කතා කරන්න සූදානන් වෙනවා. අපි මුලින්ම බලමු මේ ජීවිතයේදිම දානයක් පූජා කරලා සුළු මොහොතක් ඇතුළත ඒක විපාකයේ දිට්ට දම්ම වේදනයේ වසයෙන් ලබන්න පුළුවන් පින්කම් මොනවද. එහෙම පින්කත් තියෙනවද. පිංහතුනී වැනි පින්කන් තියනෝ මේ බුද්ධ ශාසනය. නිරෝධ සමාපත්තියට සමවැදිච්ච මහරහතන් වහන්සේ නමකට සමත භාවනාවෙන් අශ්්‍ර සමාපති දක්වා දියුණු කරපු අනාගාමී උතුමන් වහන්සේලාටත් නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන් බව වේදල්ල සූට්‍ර සඳහන් වෙනවා. මේ නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ දින 7ක් කිසිම ආහාරයක් නැතුව නිවනේ හිත පිහිටවාගෙන සමාපත්ති සුවයෙන් දින 7ම වැඩ ඉන්නවා. ඉරියව්ව වෙනස් කරලා නැකිටින්නෙත් නෑ ඇවිදින්නෙත් නෑ භාවනාවට වාඩි වෙච්ච ඉරියව්වෙන්ම දින 7ක් කිසිම ආහාරයක් නැතුව සමාපත්තියක් තුළ වැඩ ඉන්නවා. මේ වේදල්ල සූට්‍ර මජ්්‍යම නිකාය සඳහන් වෙනවා මිය පරලවගිය කෙනෙක්ගේ ශරීරයක ස්වභාවයක් නිරෝධ සමාපත්තියට සමවැදිච්ච කෙනෙක්ගේ ශරීරය ස්වභාවයක් අතර වෙනස්කා. ඒකට හේතුව දවස් 7ක් කිසිම ආහාරයක් නැතුව එකම ඉරියව්වෙන් නොසෙල්වී ඉන්නකොට කෙනෙක් හිතන්න පුළුවන් ඒ මියගිය කෙනෙක් කියලා. එහෙම හිතපු අවස්ථා පවා අතීත බුද්ධ ශාසනවල සිදුවීන් ධර්මය සඳහන් වෙලා තියෙනවා. මාර තජ්ජනය සූට්‍ර සඳහන් වෙනවා පෙර කකුසඳ බුදුහාදුරන්ගේ කාලේ ඒ අග්‍රශ්‍රාවකයන් වහන්සේ නමක් නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටිය කමතක් ළඟ උන්වහන්සේ ගහක් යට විවේකින් වැඩ හිටිය. උන්වහන්සේ සමාපත්තියට සමවැදිලා ඉන්නකොට ඒ අසලින්ගේ පිරිසක් දැක්කා. ඒ අයි ළඟට ඇවිල්ල බැලුව අනේ උන්වහන්සේක හුස්ම වැටෙන්න්නෙත් නෑ. උන්වහන්සේ අපවත් වෙලා වෙන්නති මේ හාමුදුරු මේ භාවනා ඉරියවීම අපවත් වෙලානි කියලා අර පිදුරු ටික වටේට ගොඩගහල මේ අය ආදාහනය කරන්න ගිනිතියල ගියා. නමුත් නිරෝධ සමාපත්තියට සමවැදිච්ච කෙනෙකුට හරිම ආශ්චර්යමත් දෙයක් තමයි එක ධර්මතාවයක්. උන්වහන්සේගේ ශරීරයටවත් ඇඳගෙන ඉන්න සිවුරකටවත්
ගින්නෙන් සුළඟෙන් වෙන කිසිම දෙයකින් වෙන මාරයටවත් හානියක් විපතක් කරන්න බෑ ඒ සමාපත්තිය වැඩ ඉන්න කාලය තුළ. දිනහත සමාපත්තියෙන් වැඩ ඉඳල මේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ අර සිවුරේ තැවරිලා තිබිච්චර අලු අර පිදුරුවල රොඩු කැබලි මේ ගිනිගත්ත මේ ඇතිවි චලු ගසාදාල උන්වහන්සේ අවදි වුණා සමාපත්තියෙන් නැකිටලා උන්වහන්සේ වැඩම කරා. උන්වහන්සගේ ශරීරයටවත් සිවුරටවත් ඒ ගින්නෙන් හානියක් වෙලා තිබුන්නේ. එතකොට මේ විදිහට නිරෝධ සමාපත්තියෙන් දින 7ක් සමාපත්ති සුවයෙන් වැඩ හිටිය. ඒ උතුම් ආර්යයන් වහන්සේ නමක් දින 7කට පසුව සමාපත්තියෙන් නැකිටලා පිණ්ඩ පාතය වඩිනවා. ඒ පිණ්ඩ පාති වඩිනකොට කවුරු හෝ කෙනෙක් තුන්සිත පහදවාගෙන කර්ම කරපල විශ්වාසයෙන් උන්වහන්සගේ පාතරයට දානි හැන්දක් වේවා පූජාකරොත් අන්න ඒක ආනිසංස එදා ඒ මොහොතේ එතනදිම පහළ වෙනවා. පිංහතුනි දානය කානිසංස ඒ දිනේම එදාම ඒ මොහොතෙම දිට්ට දම්බවේදනය වසයෙන්ම ලබන්න පුළුවන් ප්‍රබලම පුුණ්්‍ය පින් කරන ක්‍රමයක් තමයි ඒ ධර්මය බුදු හාදුරු පෙන්නල දීලා තියෙන. එතකොට අපිට එවැනි සිදුවීම් ගොඩාක් ධර්මය සාරිපුත්ත මහරහතන් වහන්සේට දානි බෙදපු සිදුවීම් ඒ දාන බෙදලා ටික වෙලාවකින් ඔහු නිදාග නිදල නැකෙටල බලනකොට මේ කුමුරේ කුමුරු වැඩ කර හිටිය තමන්ට ගෙනාපු ආහාරටික තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ සමාපත්තිය නැකිටලා පිණ්ඩ පාතය වඩිනකොට දුවගෙන ගිහිල සද්ධාවෙන් පූජ කරේ. ඒ වෙලාවෙ උන්වහන්සේට වන්දනා කරලා ඇවිල්ලා අර නියරෙම චුට්ටක් ගලකට හේතු වෙලා මහන්සේට නිදාගත්තා. ඇහැල්ල බලනකොට මුළු කුඹුරු යායම රත්තරම් පාට වෙලා. රන්වන් පාට වෙලා මහ විශාල රත්තරං යාය. එදකොට මේ වගේ පිනක ආනිසංස පිනක විපාක නොසිතන විදිහට ඒ මොහොතෙම ලැබෙන පිනක් තමයි නිරෝධ සමාපත්තියෙන් දින 7ක් වැඩහිට ඒ උතු මාරයන් වහන්සේ නමක් සමාපත්තියෙන් නැකිටල වැඩම කරද්දි. තුන්සිත පහදවාගෙන සද්ධාවෙන් දානි හැන්දක් හරි පූජා කරන්න පුළුවන්නම් අන්න ඒක ආනිසංස එදාට ඒ මොහොතෙම ලැබෙනවා. ඊළඟට පිංහතුනිය ඔය දක්ෂිනා විභංග කියන සූට දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෞද්ගලික දාන 14ක්ම විස්තර කරා. පෞද්ගලිකව තනි පුද්ගලයෙක් වෙනුවෙන් කෙනෙක් වෙනුවෙන් හිත පහදවාගෙන පූජා කරන දාන. ඒවේ ආනිසංස ලැබෙන්නේ පෞද්ගලික දානවලය ඒ පුද්ගලයාගේ ගුණධර්ම මත ඒක ආනිසංස ප්‍රබල වෙනවා. බුදුරජාණන් වහන්සේකින් එක පෙන්න්නනවා මහනෙන සතෙකුට එක සතෙකුට කුසගින්න ඉන්න සතෙකුට කුසගින්න නිවාගන්න ආහාර ටිකක් දුන්නොත්. ආත්ම 100ක් සසරි ආයු වරණ සැප බල ප්‍රඥා ලැබෙන ආනිසංස ඒ දානානිසංස හැටියට සසරි ලැබෙනවා. ඊළඟට මනුස්සෙක් ඉන්නවා දුස්සීලයි මිත්‍යා දෘෂ්ටිකයි. නමුත් අපි යාගේ සීලේ ගැනවත් ඒවනෙමේ මනුස්සකමෙන් හිතන අනේ පව් අසරණක වෙලා ඉන්නේ කවුරු හරි කන්න නැතුව ඉන්න මනුස්සේ දුකට පත්වෙච්ච කෙනෙ අපි මේ මනුස්සයට කෑමටිකක් දෙමු කියලා එක පුද්ගලයකුට ආහාර වේලක් දෙනවා. ඔහු දුස්සීල වනත් ඔහු මිත්‍යා දෘෂ්ටික වනත් ඔහුට කුසගන්න නිවාගන්න ආහාර ටිකක් දීමේ පින ආත්ම 1000ක් සසරේ ආයු වරණ සැප බල ප්‍රඥාදිය සසරි ලැබෙමින් ඒක විපාක සසරි ලැබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා කෙනෙක් ඉන්නවා එයා මොන දෘෂ්ටි දරාගත්ත කෙනෙක් වුණා එයා සම්මාධිට්ටියල් ලබාගත්ත බුදු හාමුදුරු සරණගිය ශ්‍රාවකෙක් නොවෙන්ඩ පුළුවන්. හැබැයියා සීලවන්තයි. අපිට පේනවා ලෝකෙ බොහෝ ආගම්වල ගත්තත් කාටවත් කරදරයක් නැතුව හොරකං කරන්නේ නෑ ප්‍රාණගාතාදී අකුසල් කරන්නේ නෑ ඒවට මිනිස්සු පොළොඹවන්නේ. සිල්වත්ව ජීවත්වෙනෝ බොරුවෙන් කේලමෙන් පරුස වචන හිස් වචනවලින් තමන්ගේ ජීවිතයේ අකුසල් රැස් කරගන්න. හැම වෙලාම වචනකින්වත් තව කෙනෙකුට හිංසාවක් කරන්නේ නෑ. පවුල් බිඳවන්න කේලං කියල මිනිස්සු අවුලලක් ඒ වගේ අකුසල් වැඩ නැතුව සිල්වත්ව කාටත් තමන්ට පුළුවන් මට්ටමින්
කෙනෙකුට උදව්වක් උපකාරයක් කරගෙන ගුණ යහපත්ව ජීවත් වෙන මිනිස්සෙක් ඉන්නවා කියලා හිතන්න. අන්නේ කෙනාට ආහාර වේලක් දෙනවා කුසගින්න ඉන්න වෙලාවක. ආත්ම දසදහසක් ආනිසංසයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වන කෙනෙක් ඉන්නවා ලෞකික සම්මාදිට්ඨිය කර්මඵල විශ්වාස කරන මෙලොව පරලොව පිළිගන්න තමන්ගේ දෙමව්පියන්ට සැලකීමේ විපාක ලැබෙනවා කියලා පිළිගන්න ඕපපාතික සත්‍යයන් ඉන්නවා කියලා පිළිගන්න තමන්ගේ නුවණින් ජීවිතය අවබෝධ කළ ප්‍රකාශ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ලෝකෙ පහළ වෙනවා කියලා පිළිගන්න සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනෙක් ඉන්නවා. සිල්වන්තයි උපාසකයෙක් අපි ගමු උපාසක උපාසිකාව අතර පොහොය දවසකට සිල් සමාදන් වෙන එවැනි ගුණ යහපත් උපාසක කෙනෙක් කියලා තනි කෙනෙක්. එවැනි කෙනෙකුට ආහාර වේලක් දෙනවා ආත්ම ලක්ෂයක් ආනිසංස දෙන පිනක් කියලා. එතකොට බලන්න එක ආහාර වේල කානිසංසය සසරේ ආත්ම ලක්ෂයක් පුරා ආයු වර්ණ සැප බල ප්‍රඥාදී සසරේ ලැබෙන මහා පිනක් බවට පත්වෙනවා ඒ පින. එතනින් එහා සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනා සද්ධානුසාරී ධම්මානුසාරී ශ්‍රාවකයෙකුට සෝවාන් මාර්ගයේ වඩන කෙනෙකුට ආහාර ටිකක් දුන්නොත් අනන්තයි අප්පමෙයයි කියන ආනිසංස. ආත්ම ගණනින් 100යි 1000යි ලක්ෂයයි කියලා බින්දු ගානෙන් කියන්න බැරි තරම් සසර විපාකයක් ලැබෙනවා සෝවාන් මාර්ගයේ වඩන කෙනෙකුට ආහාර වේලක් දන් දීම. ඊළඟට සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙකුට ආහාර වේලක් දන් දෙනවා. කුසගින්න නිවාගන්න. ආයු වර්ණ සැප බල ප්‍රඥාදිය නිවන් දකින්නකන් සසරේ ලැබෙනවා මෙපමණයි කියලා සීමා කරන්න බෑ ආනිසංස. ඊළඟට සකදාගාමී මාර්ගයේ වඩන කෙනෙක් සකදාගාමී ඵලයට පත්වෙච්ච කෙනෙක් අනාගාමී මාර්ගයේ වඩන කෙනෙක් අනාගාමී ඵලයට පත්වෙච්ච කෙනෙක් අරහත්වය පිණිස මාර්ගයේ වඩන කෙනෙක් රහතන් වහන්සේ නම අනන්තයි අප්පමෙයයි මෙපමණයි කියලා සීමා කරන්න බෑ ඒ දෙන එක පුද්ගලයේ කරබයා වුණත් ඒ දෙන ආහාර වේල කානිසංසේ. ඊළඟට මහරහතන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට දානයක් දෙනවා. තනි කෙනෙක් පසේ බුදු කෙනෙක් වෙන්න පුළුවන් බුදු කෙනෙක් වෙන්න පුළුවන් දානය ආනිසංස අනන්තයි අප්පමෙය. එහෙනම් අපට පේනවා සෝවාන් මාර්ගයේ වඩන තැන ඉඳම්ම බුදු කෙනෙක් දක්වාම ඒ උතුම් ආර්ය මාර්ගයේ ප්‍රතිඵල ලබන මාර්ගයේ වඩන සියලු ශ්‍රාවකයන්ට හිත පහදවාගෙන ආහාර වේලක් දන් දුන්නොත් කර්මඵල විශ්වාසයෙන් ලැබෙන ආනිසංස අනන්තයි අප්පමෙයයි කියලා දක්ඛිනාවි භංග සූත්‍ර බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ දේශනායම බුදුහාමුදුරුවෝ සාංගික දාන කීපයක් පෙන්නවා. ඒ තමයි කෙනෙකුට පුළුවන් බුද්ධ ප්‍රමුඛ සංඝයා අරමුණු කරගෙන සාංගික දානයක් දෙනවා. බුදුහාමුදුරුවෝ ඇතුළු සංඝ පිරිස අරමුණු කරගෙන සාංගික දානයක් දෙනවා. සංඝයාට දන් දෙනවා බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දෙනවා කියලා අනන්තයි අප්පමෙයයි කියන ආනිසංස. බුදුරජාණන් වහන්සේ ඇතුළු බික්කුණී සංඝය අරමුණු කරගෙන දානයක් දෙනවා. මේ බුද්ධ ශාසනයේ භික්ෂු භික්ෂුණී පැවිදි ශ්‍රාවකයෝ. එතකොට භික්ෂුණී සංඝ කියන උපසම්පදා මේ සංඝ පිරිස පැවිදි භාවයට පත්වෙච්ච බුද්ධ ශාසනයේ මේ කාන්තාව අතර මහා ප්‍රජාපති ගෝතමියකින් මේ ආරම්භ වෙලා පැවතගෙන එන මේ සංඝ පිරිස අතර ඒ භික්ෂුණීන් වහන්සේලා අරමුණු කරගෙන සාංගික දානයක් පූජා කරනවා. අනන්තයි අප්පමෙයයි බුද්ධ ප්‍රමුඛ භික්ඛුණී සංඝයාට දෙන දානය ආනිසංස අනන්තයි අප්පමෙයයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා බුද්ධ ප්‍රමුඛ උබතෝ සංඝයාට දානයක් දෙනවා. භික්ඛු සංඝයා භික්ඛුණී සංඝයා කියන මේ දෙපිරිසම වෙනුවෙන් බුදුහාමුදුරුවෝ ඇතුළු මේ දෙපිරිසම දෙපස වඩා හිඳවලා දානය පූජා කරනවා. භික්ඛු සංඝයාත් ඉන්නවා භික්ඛුණී සංඝයාත් ඉන්නවා ලෝතුරා බුදුරජාණන් වහන්සේත් ඒ මැද වැඩ ඉන්නවා. දානය ආනිසංස අනන්තයි අප්පමෙයයි. ඊළඟට බුදුහාමුදුරු පිරිනිවන් පෑවට පස්සේ භික්ඛු සංඝයාට විතරක් දානයක් දෙනවා. අනන්තයි අප්පමෙයයි. භික්ඛුණී සංඝයාට පමණක් දානයක් දෙනවා.
ඒත් අනන්තයි අපමේයයි. ඊළඟට මේ තුළ ධර්මයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ අනාගතේ සාංගික දානයක් දෙන්න පුළුවන් මෙන්න මේ විදිහට බුද්ධ ප්‍රමුඛ සංඝයා අරමුණු කරගෙන සාංගිකව දන් දෙන්න පුළුවන්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත් උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා අද ලෝකෙ වැඩ ඉන්නවා. පින්වතුනි, මේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ බුද්ධ අධිෂ්ඨානයක් මත. බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානය නිසයි අදටත් ඒ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ. ඒ ධාතුන් වහන්සේලා අරමුණු කරගෙන ධාතු කරඬුව වඩම්මලා බුදුහාමුදුරුව වෙනුවට ධාතු කරඬුව වඩා හිඳවන. ඔබ දන්නවනේ වර්තමානයේ බොහෝ සාංගික දාන දෙනකොට ස්වාමීන් වහන්සේලාට ඉදිරියේ ධාතුන් වහන්සේලා තැන්පත් ධාතු කරඬුව හිස මත තියාගෙන මුතු කුඩයකින් පෙරහැරින් බොහෝම ගෞරවයෙන් වඩම්මලා මුලින්ම දානයේ අග්‍රම කොටස බුද්ධ පූජාව හැටියට බුදුහාමුදුරන්ටයි පූජා කරන්නේ. එතකොට ඒ විදිහට බුද්ධ පූජාව හැටියට බුදුහාමුදුරන්ට බුද්ධ පූජාව පූජා කළා සංඝයාට සාංගිකව දන් දෙනවා. බුද්ධ ප්‍රමුඛ සංඝයාට දානයක් දුන්නා සමානයි. ඔය විදිහටමයි ධාතුන් වහන්සේ නමක් හරි අඩු ගානේ ධාතුන් වහන්සේලා තැන්පත් ධාතු චෛත්‍යයක් හොයා කරඬුවක් හොයාගන්න නැහැ කියලා හිතමු. බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වෙනුවෙන්, බෝධීන් වහන්සේ නමක් වෙනුවෙන්, බුදු පිළිමයක් වෙනුවෙන් ශාරීරික පාරිභෝගික උද්දේශික ත්‍රිවිධ චෛත්‍යම බුදුහාමුදුරුවන් අරමුණු කරගෙනයි අපි වැඳුම් පිදුම් කරන්න, දානේ ගිලන්පස පූජා කරන්න. බුදු පිළිමයකට වේවා බුද්ධ පූජාව තියලා බික්කුණී සංඝයා අරමුණු කරගෙන දන් දෙනවා. බුද්ධ ප්‍රමුඛ බික්කුණී සංඝයාටම දන් දුන්නා සමානයි. එහෙනම් අපිට පේනවා අදත් අපිට බුදුහාමුදුරුව අරමුණු කරගෙන දන් දෙන්න පුළුවන්. පින්වතුනි, බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට ගෙදර බුද්ධ පූජාව තියලා බුදු පහන දල්වලා බුදුන් වදින එකත් මහ විශාල ආනිසංසයක්. බුදුරජාණන් වහන්සේට දිනපතා දානය පූජා කරනවා, ගිලන්පස පූජා කරනවා, මල් සුවඳ දුම් පූජා කරනවා හා සමානයි එවැනි පින්කම්. ඒ නිසා පින්වතුනි, ඔබේ ජීවිතය තුළ නිතර ඔබට පුළුවන් හැම ආකාරයෙන් බුදුන් අදින්න, බුද්ධ පූජාව තියන්න, ගිලන්පස පූජා කරන්න. සමහර වෙලාවට නොදන්නකමට යම් යම් තමන්ගේ තර්ක විතර්ක මත අපි දකිනවා සමහරු මොකටද ඔය පිළිමවලට දානෙ දෙන්නේ, දාන දෙන්න ඕනෑ බඩකිනි දැනෙන කන මිනිස්සුන්ටනේ. අන්න ඒ වගේ අති පණ්ඩිත ධර්මයට ගරහා කිරීම නොයෙක් අදහස් දක්වනවා. එතකොට ඒ අය බැලූ බැල්මට හිතනවා මේක හරි නීති. පිළිමවල කොහෙද මොන පිළිමයක්ද කෑම කෑවේ, අපරාධ නෙමේ. එතකොට මේ වගේ අදහස් ඔවුන් ධර්මයේ නොදන්නකම නිසයි ඔවුන්ට වැනි අදහසක් එන්නේ. පින්වතුනි, අපි බුද්ධ පූජාව තියන්නේ පිළිමයකට, ගලකට හරි, මැටිවලින් හදපු පිළිමයකට හරි, ගල් පිළිමයකට හරි, ගහකට හරි පූජා කරනවා කියලා නෙමෙයි. අපි මේ උක්ෂ වන්දනාවක්වත් ගස්කල් වන්දනාවක් කරන්නේ. අපේ චේතනාව තුළ තියෙන්නේ බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියන චේතනාව. එතන බලවත් වෙන්නේ චේතනාව. බුදුහාමුදුරුවෝ බුදු මුවින්ම මේ විදිහට දේශනා කරනවා. තිට්ඨන්තේ නිබ්බුතේ චාපි සමේ චිත්තේ සමේ පලං චේතෝ පනීදි හේතුහි සත්තා ගච්ඡanti සුග්ගතින්. ඒකේ තේරුම තමයි පින්වතුනි, තිට්ඨන්තේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී, නිබ්බුතේ චාපි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ, දැන් ජීවමාන වැඩ ඉන්න බුදුහාමුදුරුවෝ වැඩ හිටපු කාලේ අපි දන්නවා විසාකා උපාසිකාව, අනාථපිණ්ඩික සිටුතුමා, බොහෝ අග්‍රදායක දායිකාව හිටියා. කාලෙන් කාලෙට ඒ අය බුදුහාමුදුරුවෝ යම් යම් ප්‍රදේශවලද වැඩ ඉන්නේ බොහොම ශ්‍රද්ධාවෙන් දන් පැන් පිළිගන්නවා. එතකොට අන්න ඒ විදිහට අපට පුළුවන් බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන අදටත් අපිට ඒ බුද්ධ පූජාවල් තියලා, බුද්ධ වන්දනා සිදු කරලා පින් කරගන්න. තිට්ඨන්තේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ ඒ විදිහට යම් කිසි කෙනෙක්, අනාථපිණ්ඩික සිටුතුමා වේවා, විසාකා වේවා, බුද්ධ පූජාව තියලා බුදුහාමුදුරුවන්ටම දානි පූජා කරලා යම් පිනක් එදා රැස් කරගත්තාද, නිබ්බුතේ චාපි බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ
යාද වගේ කාලෙක බුදුහාඳුරු පිරිනිවන් පෑවට පස්සේ බුදුහාමුදුරු අරමුණු කරගෙන බුද්ධ ප්‍රතිමාවකට හරි බෝධියකට හරි චෛත්‍යයකට හරි අදාපි බුද්ධ පූජා කරනවා. අපිට හිතුනොත් අපි මේ මැටි පිළිමයක් වෙනුවෙන් තියන්නේ මේ ගහකටන පූජ කරන්නේ අන්න ඒ සිතුවිල් ආපු ගමන් එතනම වැරදි චේතනාව වැරදි. අපි චේතනාව තියෙන් ඕන බුදු හාමුදුරුව වෙනුවෙනුයි මේ උන්වහන්සේ වෙනුවෙනුයි මේ ත්‍රිවිධ චෛත්‍ය උදෙසා මේ පූජාව කරන්නේ. ජියවමාන බුදු හාමුදුරන්ටයි මේ පූජා කරන්න කෙන චේතනාවයි වැදගත්. එවැනි චේතනාවෙන්නම් අදත් අපි බුද්ධ පූජාව තියන්නේ සමී චිත්තේ සමී පලන්. හිත සමානනං ඒ හා සමාන විපාක අදත් ලබන්න පුළුවන් කියල බුදු හාදුරු පෙන්නවා. චේතෝ පනීදි හේතුහි සත්හා ගච්ඡන්ති සුග්ගති. මේ විදිහට හේතු සකස් වෙනකොට මේ විදිහට සද්ධාවෙන් බුදුන්ට පූජා කරනවා කියන චේතනාවෙන් නම් බුද්ධ පූජාව තියන්නේ මල් ගිලා පස පූජ කරන්නේ මේ සත්වයා පින් රැස් කරගෙන ඒ හා සමාන විපාකානි සංස ලබාගෙන මරණින් මත්ති සුගතියනවා. ඒමනං අදත් අපිට බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන උන්වහන්සේ පිරිනිවන් පාල වුණා. සාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍යයකට හරි ධාතු කරඩුවකට හරි පාරිභෝගික බුදුහාන්දුරු පරිහරණය කරපු දේවල් අතර ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ අග්‍රයි. බෝධීන් වහන්සේ නමකට හරි උද්දේශික කියන බුදු හාමුදුරු වෙනුවෙන් බුද්ධ ප්‍රතිමාවක් සිරිපා සටහන උන්වහන්සේ අරමුණු කරගෙන අපි බුද්ධ පූජාව තියනවා ගිලම් පස පූජා කරනවා බුදුන් අදිනවා බුදුගුණ කියනවා. බුදු හාමුදුරුවන්ට පූජා කරහා සමාන ආනිසංස චේතනාව තුළ අදත් ලබන්න පුළුව. එනිසා මේ හැම දේකින්ම අපිට පේනවා වැදගත්ම දේමකක්ද. චේතනාව හිත පහදවා ගැනීම. චේතනාහම් භික්කවේ කම්මං වදයි මහණනි චේතනාව කර්මයයි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහල කරලා මේ සත්‍යයෝ කර්ම රැස් කරනවා කායේන කයින් වාචාය වචනෙන් මනසා හිතෙන් සිතකයි වචනය තුන්දොරින්ම කර්ම රැස් කරගන්න. දැන් අපි මේ දානයක් ගැන හිතම දානි ගැන කතා කරපු නිසා ඔන්න බලන්න හොඳට මේ දානයක් තුළ මොන්න තරම් පුුණ්‍ය කන්දරාවක් ජීවිතය රැස් කරන්න පුළුවන්ද කියලා. පිංහතුනී බුදුරජාණන් වහන්සේගේ ධර්මය සඳහන් වෙනවා පුබ්බේව දාන සුමනු දානයට පෙර හිත පහදවාගෙන පින් රැස් කර ගැනීම. දැ අප හිතම ඔබ දානයක් සැලසුම් කර අපි හිතම ඔබ හිතනවා මම ලබන මාසේ මේ විදිහ දානයක් පූජා කරගන්න ඕනෑ කියලා හිතුව ඔන්න දැන් හිතුව කියලා හිතා ලබන මාසේ දානයක් දෙනවා කියල හිතනවා. අන්නේ සිතුවිල්ල තමයි දානයට පෙරම ලැබිච්ච පලවෙනිම පුුණ්්‍ය සහගත චේතනා. ලබන මාසි දානයක් පූජ කරගන්න තියෙනවනං කියල හිතනවා. ඒ සිතුවිල්ල තමයි පලවෙනිම පුුණ්්‍ය චේතනාව. දැක සිතුවිල්ලක් හැටියට හිතෙන් හිතල නතර වෙන්න ඒක දැන් හිතෙන් සැලසුම් කරනවා. කොහොමද මේක කරගන්න මේක මට කරගන්න පුළුවන් වීද කොහොමහරි මං කරගන්නවා අමේ විදිහට කොරුත් හොඳයි කියල දැන් හිතෙන් සැලසුම් කරන. චේතනා පහල කර කරයි හිතන්න. වචනෙන් කතා කරනවා ගෙදර අයත් එක කතා කරනවා. අපි ගම ගෙදර ඉන්න කට්ටියට කියනවා ලබන මාසි දානයක් දෙන්න මං හිතුව. අපි කොහොමාරි මේ දානි කරමු මේ විදිහට දානය සකස් කරමු. දැන් ගෙදර හිතුවට විතරම් මදිනේ ඊට පස්සේ අපි ගම පන්සලට යනම ස්වාමීන් වහන්සේලට ආරාධනා දැන් කය වෙහෙස නොවයි වෙනුවේ ගිහිල්ල මුණ ගැහෙනවා කතා කරනවා අන්න වචන ස්වාමීනී අපි දානයකට ආරාධනා කරන්න ආවි ලබන මාසි දානි තියෙන්නේ ඔබහන්සේ ලියාගන්න ස්වාමීන් වහන්සේ අපි 19ක් හරි 15 නමක් හරි අනේ අපිට වඩම්මල දෙන්න ඔබහන්සේලට පුළුවන්ද මේක කොහොමද කෙරෙන්න ඕන මොනවද අපෙන් කෙරෙන්න දැන් බලන්න දැන් මේ තාම දානෙ නෙමෙයි ඊට කලින් ඉඳං සිත කය වචනය තුන්දොරම ක්‍රියාත්මක වෙන්නේ දානයක් වෙනුවෙන් අන්න ඒකට ධර්මය කියනවා පුබ්බේව දාන සුමනෝ කියලා හිත පහදවාගෙන දානයට පෙර සිත කය වචනයෙන් රැස් කරගන්න මහා පුුණ්‍යස්කන්දේ විශාල පිනක් රැස් වෙනවා. ඊළඟට දැන් දානි දෙන වෙලාවාව කියලා හිතම ඔන්න දැන් නියමිත දවසාව. දැන් වැදගත්මදී තමයි හිත පහදවා ගැනීම. දදංචිත්තම් පසාදීති හිත පහදවාගෙන දම් පූජ කරනවා.
සියතින් දන් දෙනවා. ගෞරවෙන් දන් දෙන්න. දැන් ඔය ඔක්කොම බැඳෙන්නේ අර හිත පැහැදීමත් එක්ක. හිත පැහැදිලා නැත්නම් ගෞරවෙන් දන් දෙන්න බෑනේ. සියතින් පූජා කරන්න හිතෙන්නේ. හිතේ පැහැදීම තියෙන කෙනා, පිනේ වටිනාකම දන්න කෙනා හරි ආසයි පූජා කරන්න. කොදෙන්න මං පූජා කරන්න. අනේ මට දෙන්න. අඩු ගානේ තව කෙනෙක් පූජා කරනවා නම් අත ගහලා හරි සාදු කියලා, අනේ සාදු කියලා මාත් අනුමෝදන් වෙනවා කියලා අන්න අනුමෝදන් වෙනවා. ඒ නිසා කර්මඵල විශ්වාසයෙන්, පින්පව් ගැන විශ්වාසයෙන්, සියතින් ගෞරවයෙන් සක්කච්ඡන්දානන්දේති කියන සකස් කරලා පිළිවෙලට ලස්සනට දන් දෙනවා. අන්න දානයේ දෙන වෙලාවේ විශාල පිනක් බලවත් වෙනවා. දැන් අපි හිතමු ස්වාමීන් වහන්සේලා, අපි සාංගික දානයක් කියලා හිතමු ගෙදරට වඩම්මලා. දැන් ස්වාමීන් වහන්සේලා දානේ වැළඳුවා, අවසන් වුණා, පිඟාංකෝප හේදුවා, උන්වහන්සේලා දානෙත් දැන් අවසන්, පින් අනුමෝදන් කරලා උන්වහන්සේලා ආපහු වැඩි. දැන් ඔය කටයුතු ඔක්කොම ඉවරයි කියලා හිත හදාගමු. දැන් ගෙදරයි කියනවා මේ ඇතියන්තන් යුද්ධයක් ඉවර වුණා වගේ. මොකද ඉතින් ඔළුවේ දානයක් දෙනකොට කොච්චර වැඩ ගොඩක්ද. සමහරවිට නිින්ද යන්නේ නැහැ දවස එනකම්. කොහොමද කෙරෙන්නේ මොකක් හරි අඩුවක් වෙයිද කොච්චර හිතනවද. දාන ඉවර වෙනකොට ලොකු සතුටක්, අනේ ලොකු පින්කමක් කරගත්තා ඇතියාන්තා. දැන් නම් නිදහසේ හොඳට නිදා ගන්න පුළුවන්. හරි සතුටුයි කියලා. දැන් අපි හිතමු දාන දීලා ඉවර වුණා. පින ඉවර වෙන්නේ නැහැ එහෙම. පින කියන්නේ හිතන්න බලවත් වෙනවා. දැන් ඔබ හිතනවා, පහුවදා හිතනවා ඊයේ දවසේ මේ වෙලාවේ අපි මෙහෙම දානයක් පූජා කරගත්තා, කොච්චර ලාභයක්ද. සතියකට පස්සේ හිතනවා ගිය සතියේ අපි මෙහෙම දානයක් පූජා කරා. මාසයකට පස්සේ හිතනවා ගිය මාසේ මේ විදිහ අපි දානයක් දුන්නා, කොච්චර ලාභයක්ද. අවුරුද්දකට පස්සේ හිතනවා ගිය අවුරුද්ද මේ වගේ දවසකනේ අපි දානි පූජා කරේ, කොච්චර ලාභයක්ද. හිතන්න චේතනා පහළ වෙනවා, පින බලවත් වෙනවා. ඒ දානි ගැන කතා කරනවා. ගෙදර කට්ටිය එකතු වුණාම නෑදෑයෝ ආවහම කතා වෙනවා. මතකද අපි කරපු දාන පින්කම? අනේ හරි හොඳයි, හරි ලස්සනට කෙරුණා. උන්වහන්සේලාට අපි හරියට සද්ධාවෙන් දන් දුන්නා. කොච්චර දෙයක්ද, කොච්චර ලාභයක්ද. දැන් කතා වෙනවා ගෙදර. දැන් වචන පහළ වෙන්නේ දානයක් වෙනුවෙන් කරපු දානමය පින්කමක් සිහි කර සතුටු වෙන්නයි මේ වචන කතා කරන්නේ. එතකොට සිත කය වචනයෙන් ඒ දානය වෙනුවෙන් කියන, කරන, හිතන හැම සිතුවිල්ලක් පාසාම කර්ම රැස් වෙනවා. පුණ්‍ය කර්ම. දත්වා අත්ත මනෝහෝති. දන් දීලා ඒ ගැන හිතා සතුටු වෙනවා. පිංගතුනි, ඒ පින අමතක වෙන්න නොදී මරණ මංචකයේ දක්වාම බලවත් කරන්න තමයි ඉස්සර මිනිස්සු පින් පොත් තියාගත්තේ. කරපු පින්කම් පොතක ලියලා සිහි කර අමතක වෙන්න ඉඩ නොදී ඒවා බලවත් කරගත්තා. මම මේ වගේ පිනක් කරා. මගේ ජීවිතේ මම මේ විදිහේ පින් කරලා තියෙනවා. සමහරවිට ලොකු පින්කම් නොවෙන්න පුළුවන්. පොතක ලියනවා. දැන් ඔබ හිතන්නේ මේවා ලොකු නෑ කියලා. අද මං සතෙකුට කෑම ටිකක් දුන්නා. බොහෝ දෙනෙක් ඕවා ලියන්නේ ඒ ඌවා මොනවද, ඌවත් පින්කම්ද කියලා හිතන්නේ. හැබැයි ආනිසංස ආත්ම 100ක් සසරේ ආනිසංස ලැබෙන ප්‍රබල පිනක් ලියලා තියෙනවා. අද මං අසරණ මිනිස්සෙක් හම්බුණා, බෙහෙත් ගන්න. අනේ මං බේත් ටික අරන් දුන්නා. කොච්චර ලාභයක්ද, මොනතරම් පිනක්ද. අන්න ලියලා තියාගන්න. ඊළඟට අද මම පිණ්ඩපාත වැඩි ස්වාමීන් වහන්සේ නමකට දානි හැන්දක් පූජා කරගත්තා. කලාතුරකින් ලැබෙන අවස්ථාවක් මේ යුගයේ නම්. ඒක සිහි කර සතුටු වෙනවා. එක්ක වන්දනාව යනවා. අද මම රුවන්වැලි මහා සෑය වන්දනා කරා. ධර්මයෙන් කරුණු දන්නවා නම් ඒ ධාතුන් වහන්සේලා ගැන, චෛත්‍ය ගැන තව මතක් වෙන්න, සිහි වෙන්න, හිතේ සතුට බලවත් වෙන්න ලියලා තියාගන්නවා. අද මම ජයශ්‍රී මහ බෝධිය වන්දනා කරා. අටපිරිකරක් පූජා කරා. පුළුවන් විදිහට ගිලම්පස ටිකක් පූජා කරගත්තා. එතකොට මේ විදිහට තමන් කරපු පින්කම් ලියලා තියෙනවා. සතෙකුට කෑම ටිකක් දුන්නා. නැති බැරි කෙනෙකුට උදව් කරා, බෙහෙත් තරම් දුන්නා. මම මෙහෙම අඩු ගානේ භාවනාව කියන්නේ පින අතර අග්‍රම පින මෛත්‍රී භාවනාව. ලියලා තියෙනවා. අද මම විනාඩි 15ක් මෛත්‍රී භාවනාව වැඩුවා. අද මම පැය භාගයක් මෛත්‍රියම දිසා වශයෙන් ලෝකේටම මෛත්‍රී පැතිරෙව්වා. කොච්චර පිනක්ද.
පිංගතුනි අවුරුද්දක් 2ක් 3ක් 4ක් යනකොට අර පොත පින්වලින් පිරිලා යනවා. පිටු පිරිලා පින්වලින් පිරිච්ච පොතක් දැන්. දැන් ඔය පොතම මුල ඉඳන් අගට කියුවේ නැතත් ඔය පොත දකින්නකොට සිහි වෙනකොට මේසේ උඩ හරි තිබිලා හදිසියක අල්මාරියක් අස්සේ හරි තිබිලා අතට එනවා අනේ මේ මගේ පින් පොත. මේ පොත අතට ගත්ත ගමන්ම යන්තම් උඩින් පල්ලෙන් පිටුව දෙක පෙරලනකොට මතක් වෙනවා චිත්‍රපටි පේනවා වගේ පරණ කරපු පින්කම් මතක් වෙනවා. අනේ අපි දාන පින්කමක් කරා අසවල් දවසේ. අනේ අපි මේ විදියට ගිහිල්ලා වන්දනා කරා. අනේ අපි මේ වගේ පින්කම් කරා. මම මේ විදිය පින්කම් කරා මේ විදිය පින්කම් කරා හිතන්න පින බලවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ අන්නේ නිසයි ඒ කාලේ පිනක් සිහි කිරීමේ වැදගත්කම ධර්මය පෙන්වලා තියෙන්නේ. දැන් බලන්න සමහර පුංචි පින්කම් කරලා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවිවරු ගැන විමාන වත්තුවේ තියෙන දේශනාව ඔබ කියවලා තියෙනවා නම් මුගලන් මහරහතන් වහන්සේ ගොඩක් දේශනාවට මුල් වෙලා තියෙනවා. උන්වහන්සේ 이르දිවන්තයන්ගෙන් අග්‍රයි. නිතර දෙව්ලොව බඹලොව වැඩම කරලා දෙවියන්ගෙන් බ්‍රහ්මයන්ගෙන් විස්තර හොයා ගන්නවා. පින්වත් දෙවිය පින්වත් දෙව්දුව ඔබ මොන වගේ පින්කම් කරලාද මේ තරම් දිව්‍ය සැප සම්පත් ලැබුවේ කියලා අහනවා. එතකොට ඒ අය කියනවා ස්වාමීනි පෙර මම මනුස්ස ලෝකෙ හිටියේ මං අසවල් ගමේ හිටියේ මම මෙහෙම දුප්පත් කෙනෙක්. ඒ කාලේ ස්වාමීන් වහන්සේලා අපේ ගමටත් පිණ්ඩපාත වැඩි අනේ දෙන්න දෙයක් තිබ්බේ නැහැ. දවසක් මට මේ වගේ දහන ටිකක් පූජා කරගන්න ලැබුණා. මං ඒ පින සිහි කර කර සතුටු වුණා. මට මැරෙනකොට ඒ පින මතක් වුණා කියනවා. ඒ පිනෙන් තමයි ස්වාමීනී මේ තරම් දිව්‍ය සැප සම්පත් මට පහළ වුණේ කියලා තමන් විඳින සැප සම්පත් පෙන්නලා සතුටු වෙනවා. විමානවත්තුයි ඔය වගේ කතා සිදුවීම් සිය ගානක් තියෙනවා. මරණ මංචකේ තමන් කරපු පින සිහි කළ සුගතිය ගිය දෙවිවරු. ඒ අයම කියනවා ස්වාමීනී අපි ගොඩාක් ලොකු පින්කම් කරපු අය නෙමෙයි. හැබැයි අපි කරපු පින හිත හිත සතුටු වුණා බලවත් කරා. ඒ පින මැරෙනකොට අපට සිහි වුණා කියලා. වැදගත්ම දේ තමයි මැරෙනකොට පින සිහි වෙන්න ඕනේ. මැරෙනකොට පින සිහි වෙන්න නම් ඒ පින නිතර සිහි කරලා පින බලවත් කරන්න ඕනේ. සමහර වෙලාවට අපි හිතපු නැති මහ විශාල පින් කරපු අයට මරණ මොහොතේ පින බලවත් කරගන්න බැරි වෙච්ච අවස්ථා තිබුණා. ඔබ අහලා ඇති අසද්දුෂ්‍ය මහා දානෙ බුද්ධ ශාසනයේටම එකම වතාවයි. ඒකනේ අසද්දුෂ්‍ය කියන්නේ හිතන්නවත් බෑ. තව කෙනෙක් අද අපි ওই දැකලා තියෙනවා ওই නම භාවිතා කරනවා. පින්කම් වලට දාන පින්කම් වලට රටේ යම් යම් තැන ওই නම භාවිතා කරනවා. නමුත් එහෙම භාවිතා කරාට මේ මුළු ශාසනයේ තුලම එකම අවස්ථාවයි එවැනි මහා පින්කමක් කරන්න පුළුවන්. දැන් අද රජෙකුට වුණත් සිටුවරයෙකුට වුණත් මොන තරම් ධනෙ තිබුණත් බලය තිබුණත් සල්ලි වියදම් කරන්න කොච්චර කැමති වුණත් ඒ වගේ අසද්දුෂ්‍ය පින්කමක් කරන්න බෑ. ඒ අසද්දුෂ්‍ය මහා පින්කම එක පැත්තකින් ගත්තොත් තරගයක් වගේ ගිය පින්කම. පින්කම් වලට තරගය හොඳ නෑ තමයි. හැබැයි ඒ තරගයක් තුල කරගත්තේ පින්කම්. ඒ පිනේ විපාක ලැබෙනවා. රජ්ජුරුව බොහෝම ලස්සනට බුද්ධ ප්‍රමුඛ සංඝයාට දානයක් දෙනවා. ගම්වාසීන් එකතු වෙලා ඊටත් වඩා ලස්සනට දාන පින්කමක් කරනවා. ඕක ආරංචි වෙනකොට රජ්ජුරුව හිතනවා මන් නගරවාසීන්ට පැරදුනා නොවේද? මමයි රජ්ජුරුව. මේ මිනිස්සු මටත් වඩා ලස්සන පින්කමක් කරලා මං පරදින්නේ. මං ඊට වඩා ලස්සන පින්කමක් කරනවා කියලා අන්න රජ්ජුරුව ඊටත් වඩා ලස්සන පින්කමක් ලෑස්ති කරලා බුද්ධ ප්‍රමුඛ සංඝයාට මුළු නගරෙම සරසලා දන් දෙනවා. ටික දවසකට පස්සේ නගරවාසී තරුණයෝ මිනිස්සුත් එකතු වෙලා ඊටත් වඩා ලස්සනට නගරේ සරසලා බුද්ධ ප්‍රමුඛ සංඝයා වඩම්මලා බොහෝම ගෞරවයෙන් ඊටත් වඩා ලොකු පින්කමක් කරනවා. මේ ආරංචි වෙන රජ්ජුරුවන්ට හිතෙනවා හීනමානෙත් එක්ක මදිකමක් වුණා. මගේ රටවැසියෝ මට වඩා ලොකු පින්කම් කරනවා. මමයි රජ්ජුරුව. හරි මං ඔය කවුරුත් පරද්දන්නන්කො කියලා ඔන්න තව ලොකු පින්කමක් කරනවා. ඊටත් වඩා ඔය විදිහට තරගයක් හැටියට කාලයක් රජ්ජුරුව නගරවාසීන් එක්ක තරගෙට පින්කම් කරා. ඔය අතරේ
නගරවාසීන් හිතාගන්නවත් බැරි ලස්සන පින්කමක් කරා. මේ ආරංචි වෙච්ච රජ්ජුරුව මානසික වැටුණ. එතකොට අපිට පේනවා රජ්ජුරුව සම්මාධිට්ටිය හිටපු රජෙක් නෙමේ. මොකද කොසොල් රජ්ජුරුවෝ මැරෙනකං ධර්මය අවබෝධ කරගත්තේ නෑ. බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණ ඇසුරු කරා බණැහුවා. නමුත් ඒ ජීවිතයේ ධර්මාවබෝධයට පින තිබුන්නේ. නොයෙක් වැරදි දෘෂ්ටි මතවාද පවා ඔළුවේ දරාගෙන හිටිය. බුදු හාමුදුරන්ටත් ගෞරුවෙන් සැලකුව. මේ රජ්ජුරුව තමයි මේ මහා දානමේ පින්කම කරේ. තැන් ඔය අවස්ථාවේ රජ්ජුරුවෝ නගරවාසී ලස්සනට දානයක් දුන්නාව සතුටු වෙන්න එපෑ. රජ්ජුරු මානසික වැටුණ. රජ්ජුරුවන්ගේ අගබිස්සව මල්ලිකාදේවිය තමයි කිව රජතුමනේ රජ්ජුරුව මං කියන විදියට කරන්න. ඔබයි රජ්ජුරුව ඔබට කරන්න බැරි දෙයක් තියෙනවද. අපි ඔය කාටවත් හිතාගන්නවත් බැරි ලස්සන දානයක් දෙමු කියලා මුළු දානිම සැලසුම් කරා මේ විදිහට වෙන්න ඕන මේ විදියට වෙන්න ඕන මෙන්න මෙහෙමයි කෙරෙන්නේ කියලා පුද්දුම ලස්සන දානයක් මල්ලිකාදේවිය තමයි සැලසුම් කරේ මේ අසද්දුෂ්‍ය මහාදාන. මහරහ බුද්ධ ප්‍රමුඛ 500ක් මහරහතන් වහන්සේලා අග සෞදෙනම 80 මහා ශ්‍රාවකයෝ ඇතුළු 500ක්. එතකොට අද අපිට කොච්චර තිබුණත් බුදු හාමුදුරුව වඩම්මන්නත් බෑ අග සවුරුත් නෑ 80 මහා ශ්‍රාවකයොත් නෑ රහතන් වහන්සේලා 500ක් වඩම්මන්න අද පුළුවන්කමක් නෑ. එතකොට ඒ ශාසනයටම එවැනි එක අවස්ථාව යෙදෙන් එවැනි මහා පින්කම. ඒ දානයට සම්බන්ධ වෙන සඟ පිරිසගේ පාර්ශවයනු දානය මහත්පල් මහනිසංස වෙන්න පුුණ්‍ය ශක්තිය බලවත්. ඊළඟට රජ්ජුරුව මේ දානය සැරසිලි නගරම සැරසුව එන පාරවල් සරසලා සුදුවැලි අතුරලා කොඩි සේසත් දජ පතාක නංවල බොහෝම උත්සවස්ශ්‍රීයේ නගරම මගුල් බෙරවාදනය කරලා පෙරහැරවල් වලින් බොහොම ලස්සන සැරසිලිවලින් ඊළඟට කාටවත් කරන්න බැරිවිදිහට රජ්ජුරුවන්ගේ ඇත්ගාල ඉන්නවා හස්තීම් 500ක් ඇත්සේනාවක් ඉන්න ඇත්තු 500කගේ ඇත්සේනාව මේ ඇත්තු 500ම නාවල පිරිසිදු කරලා ලස්සනට ආභරණවලින් සර්වාභරණයෙන් සරසලා ඇත්තු 500ම ලවා මුතුකුඩයක් දෙනවා හොඳ වැලට ඒ වැඩඉන්න මහරහතන් වහන්සේලාගේ පිටිපසින් ඇතෙක් ඇත්ගෝව සමඟ ආරක්ෂකව රඳවන. දානෙ වලඳල අවසන් වෙනකං හොඩ වැලින් මුතුකුඩේ අල්ලගෙන ඉන්නවා මේ හස්තිය. කීකරු ඇත්ගාල හිටපු හස්තේ. එතකොට මේ විදිහට ඇත්තු 500ක් මුතුකුඩ දරාගෙන ඉන්න දානෙ වලඳල අවසන් වෙනකං හොඩ වැලින් මුතුකුඩේ අල්ලගෙන. ඊළඟට රජ්ජුරුවන්ගේ අන්තපුරේ හිටිය කෙන ලස්සන කාන්තාව ඒ කාලේ රජවරුන්ට අන්තපුර හිටිය. ඒ අයගෙන් ඒ සුරූපී කාන්තාව 500ක තරම් පිරිසා තව මාලිගාව හිටපු සේවිකාව වැඩකාරු ඒ අයගේ යාලුව හිතවත්තු සම්බන්ධ කරගන්න ඇති ලස්සනට සරසලා සුවඳ වරණවත් සුවඳ ගල්වලා ඒ අය ඒ රහතන් වහන්සේලා අසලින් ඉදිරියෙන් බොහොම ගෞරවාන්විතව පසකින් දානෙ වලදල අවසන් වෙනකම් වැඳගෙන ඉන්න. ඒ භූමිය සුවඳවත්වේ ඒ අයි සුවඳ ගල්වගෙන ඉන්නේ. ඒ විදියට 500ක් දෙනා ඒ රහතන් වහන්සේලා ඉදිරියෙන් ගෞරුවෙන් වැඳගෙන හිටිය දානේ වලදල අවසන් වෙනකම්. ඔය වගේ බොහෝම පුදුමාකාර නිර්මාණ මහ පුදුම පින්කමක්. එතකොට සාමාන්‍ය වර්තමානයේ කෙනෙක් හිතන්න පුළුවන් අපිට පේනවා සමාජ සමන්ලෝ ලස්සන පින්කමක් කරද්දි. බොහොම ලස්සනට මල්වලින් සරසලා බොහෝම ලස්සනට වියදං කරලා කෙනෙක් පින්කමක් කරන. සමහර අයගේ අකුසල් කියන්න පින්වතුනේ තමම් පින් කරන්නෙත් නෑ කෙනෙක් කරන පින්කමත් දැකලා හිත පහදවන්න පිනකුත් නෑ. එය පෙර කරුම. අකුසල විපාක නිසාම පේන්නේ එක වැරැද්දක්මයි. සමහර වෙලාවට පින්කන් දැකලා ගරහන අපරාධි බොරුවට මේ මල්වලින් මෙච්චර සරසල කීයක් වියදං වෙන්න ඇත්ද බොරු වියදං කන්න නැති මිනිියකුට කෑමටිකක් දුන්න නං හරිනේ. එදකට මේ වගේ නොයෙක් අදහස් කොහොම මේ සාධහරණ විදිහට තරක විතර්ක ගැලපියනවා එක තමයි අර අකුසල හිතේ සභාව හිත පහදවන්න පින නෑ. එක අදහස් යෝජනා කර ගැලපෙන.
දැන් බලන්න බුදු හාමුදුරුව වැඩයින්න ඇති. මේ අසද්දුෂ්‍ය මහා පින්කමට බුදු හාමුදුරුවමයි 500ක් සංඝයා සමඟ වැඩි. බුදුරජාණන් වහන්සේට තිබුණනි කියන්න රජ්ජුරුවට කොසොල් රජ්ජුරුවන් රජතුමනි මේ මොනවද මේ කරන මේ වැඩ අපරාධන මෙච්චර වියදං කර මේ නගරීන් අහිංසක මිනිස්සුන්ට මේ ටික දෙන්නකෝ. ඒ මිනිස්සුන්ට කන්න බොන්න ටිකක් දෙන්නකො මේ සල්ලි වලින්. බුදු හාමුදුරුවහෙම කිවෙන. හිත පහදවාගෙන බුද්ධ මේ ලෝකයේ තුන් ලෝකේම පිදිය යුත්තන් අතර අග්‍රම කෙනා ලෝතුරා බුදුරජාණන් වහන්සේ. මොන විදිහටවත් සල කලා සිව් පසෙන් ඇප උපස්ථාන කරලා මල්වලින් පූජා කරලා අවසන් කරන්න පුළුවන් කමක් නෑ බුදුගුණ අචින්තියයි. ඒ අචින්තිය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන ගෞරව පූජාවක් සැරසිල්ලක් හැටියටයි ඒ සියලු දේවල් දැන් හිතන්න පිංගතුනි මිනිස්සු ඒවට සම්බන්ධ වෙනකොට ඒ අය හිතනවා සූදානන් වෙනවා මල් සරසනවා ඒ හැම වෙලාවකම ඒ මිනිස්සුන්ගේ සිතකයි වචනය මහ විශාල පිනක් රැස්වෙනවා. අපිට පේනා බුද්ධ ශාසනයේ මහ විශාල ආරාම පූජා පින්කංවල ජේතවනය ගැන හිතන්න 18 කෝටියක් කහවනු අතුරලා ඉඩම මිලදී ගත්ත අනාථ පිණ්ඩික සිටුතුමා. තවත් 18 කෝටියක් වියදං කරා කුටි සෙනසුන් ගොඩනැගිලි අංග සම්පූර්ණ ආරාමයක් ඉති කරන්න. 18 කෝටියව දෙකයි. ඊළඟට බුද්ධ ප්‍රමුඛ සංඝයා වඩම්මල ආරාමි පූජ කරන පින්කමට උත්සවයට තවත් 18 කෝටියක් අයින් කරා. දැන් ඔබට හිතෙනවනේ අපරාධ නිච්චර. මුළු නගරෙම සැරසුව කොඩි සේසත් දජ පතාක නැංගවා. නගරවාසීන්ට දන්සැල් දදා මිනිස්සුන්ට ඇති තරම් කණ්ඩ බොන්න දුන්න. බොහෝම උත්සව ශ්‍රීයෙන් බුද්ධ ප්‍රමුඛ සංඝයා පෙරහැරින් වඩම්මගෙන ඇවිල්ලා රන් කෙන්ඩියකින් ශ්‍රී හස්තයට පැන්වක් කරලා ජේතවන පුුණ්‍ය භූමිය පූජ කරේ. ඒ දර්ශනය ඒ පැහැදීම ඒ සියල්ල දකින මිනිස්සු කොච්චර පින් රැස් කරනවා. බුදු හාමුදුරුවෝ වැලැක්වෙන. ඊළඟට විසාකාව පූර්වාරාමි පූජ කරද්දී පූර්වාරාම ඉඩම මිලදී ගත් 9 කෝටියකට කහවට. ඊළඟට ගොඩනැගිලි ඉදි කරන්න තවත් කහවරු 9 කෝටියකින් දෙමහල් ප්‍රාසාදයක් හැදවා පූර්වාරාමි. ආරාමි පූජ කරන පින්කමට සැරසිලි වෙනුවෙන් පින්කම වෙනුවෙන් තවත් 9 කෝටියක් කහවනු අයින් කර. එතකොට අපිට පේනවා අද මේ කරන පින්කංවලට වඩා මහා විශාල පින්කං රජවරු සිටුවරු එදා සිදු කරලා තියෙන විශාල සැරසිලි එක්ක බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් බුද්ධ ශාසනය වෙනුවෙන් මහා පින්කම් කරා. හැබැයි ඒ පින්කමේ විශාලත්වය මතම පින් රැස් වෙනව නොවේ. ඒකයි අපි මේ දේශනාව තුළ ඔබට පෙන්නලා දුන්නේ. එච්චර මහ විශාල අසද්දුෂ්‍ය මහා පින්කමක් කරලා හිත පහද වැදගත්ම දේ තමයි චේතනාව හිත පහදවාගෙන විශාල පිනක් රැස් වුණා. ඒ පින සිහි කරලා බලවත් කරගන්නවා කියන එක තමන්ගේ දක්ෂතාවය. හැබැයි මල්ලිකා දේවිය මරණාසන්න වෙලාවේ එච්චර විශාල පිනක් කරපු මල්ලිකා දේවියට මං මේ තරම් පිනක් කරගත්තා සාදු සාදූ කියලා හිත පහදවාගන්න බැරි වුණා. තමන් ලෙඩ වෙලා ගිලං වෙලා මරණාසන්න වෙනකොට හිත පිහිටියේ තමන්ගෙන් වෙච්ච අකුසලයක. ජීවිතේ කෙලෙස් සහිතව පෘතජ්ජන ජීවිතේ වැරදි අඩුපාඩු අකුසල් වෙන්න පුළුවන්. හැබැයි ධර්මය වඩන කෙනා ආයතින් සංවරයේ පිහිටලා ඒක හිතෙන් අතහැරලා සිල්වත් වෙනවා. දුරුවල හිතක් ඇති කෙනා ඒ අකුසලේම හිත අයියෝ මගේ මේ වගේ වැරැද්දක් වුණා මේ වගේ පව්කමක් වුණා ඕකම හිතලා පුංචි අකුසලේ පවා හිතල බලවත් කරගන්න. අන්නේ දුරුවලතාවි තිබුණ මල්ලිකා දේවිය ළඟ. තමන්ගෙන් වෙච්ච වැරැද්දක් අකුසලයක් සිහි කරලා මරණ මංචක ඒක බලවත් කරගෙන පණගිය. දින කීපයක් හරි දුගතියක වැටුණ කියල ධර්මය සඳහන් වෙන. නමුත් අසද්දුෂ්‍ය මහා පින්කං කරා විශාල පින්කරගත්තා ඒ පින් බලෙන් දවස් කීපයකින් අපායින් චුත වෙලා දෙව්ලොවා ඉපදුන. නමුත් මරණ මංචකේ ආසන්න අකුසලයක් හැටියට අර අකුසල් සිහිකර කර පසු තැවීම බලවත් වුණ. නමුත් අපිට පේනවා මේ බුද්ධ ශාසනයේ සමහර එක බත් හැන්දක් පූජ කරපු අය. උක්දන්ඩක් මිරිකල පූජ කරපු අය.
සමහරලාට විසි කරන්න යන පිට්ටු කෑල්ලක් පිළුණු ඒගෙන යන දෙයක් පූජ කරන්න. ලොකූ පින්කං හැටියට අපිට පේන දේවල් නෙමේ. හැබැයි ඒ කරපු පින පුංචි වුණත් ඒක සිහිකරලා හිතාදාගෙන අනේ සාදු කියලා මැරෙනකොටත් ඒ පිනම සිහිකරගෙන දිවියලෝක ඉපදිච්ච මහේශාක්‍ය දෙවිවරු බොහෝම බල සම්පන්න දෙවිදේවතාවරු ගැන බුද්ධ දේශනාවල සඳහන් වෙන. මුගලම් මහරහතන් වහන්සේ දිවිය ලෝකට වැඩම කළ විස්තරහනව පින්වත් දෙවිය පින්වත් දෙව්දුව මේ තරන් සැප සම්පත් ලැබුණ මොනවගේ පින්කං කරලද. අන්න එතකොට ඒ අයි කියනවා ස්වාමීනි අපි පෙර මනුස්ස ලෝක හිටියේ. අපි ගොඩාක් පින්කරපු අය නෙමේ අපි ලොකු පින්කං කරපු අය නෙමේ බොහොම දුප්පත් අයි. මං මේ විදියට බත් හැන්දක් පූජ කරේ. පිපාසෙන් කලන්ත ඇතිලා හිටපු කෙනෙකුට ම වතුර ටිකක් දන් දුන්න. සමහරු කියනවා මං පිට්ටු කෑල්ලක් විසි කරන්න යද්දී. ස්වාමීන් වහන්සේ නමක් එතනින් වැඩියා නැගනිඔය විසි කරන දේ මගේ පාත්තරයට බෙදන්න. ඒවිලේ මං ගිහිල්ල උන්වහන්සේට පෙන්වා ස්වාමීනි විසි කරන්න යන්න පිළුණුවේගෙන යන දෙයක්. කමක් නෑ නැගනී හිත පහදවාගෙන ඕක පූජ කරලා හිත පහදවන්න. ඒ අවසරේ ලැබුණට පස්සේ අර පිට්ටු කෑල්ල පූජ කරලා මං හිත හදාගෙන සද්ධාවෙන් උන්වහන්සේට වන්දනා කරා මට ඒ පින සිහි වුණා මන් නිතර පින සිහි කරා මට මැරෙනකොටත් ඒ පිනම බලවත් වුණා මං මරණින් මත්තේ මේ දිවිය සැප සම්පත් ලැබුවේ ස්වාමීනී ඔන්න ඔය පින නිසා කියලා දෙවිවරු කියනවා. ඒ වගේ සිදුවීම් විමානවත්වය අපිට බුද්ධ දේශනාවල බොහෝ මුණ ගැහෙනවා. එහෙමනම් අපිට පේනවා පිනකදි වැදගත් වෙන්නේ පූජ කරන වස්තුයේ වටිනාකමුවත් සැරසිලිවත් පෙරහැරවත් බොහෝම ලොකුවට රටට පේෙන් අඩබෙර ගහල කරන ලොකු පින්කන් නෙමේ. ඒ වැනුත් පින් රැස්වේ නො තමයි. හැබැයි වැදගත් දේ වෙන්නේ හිත පහදවා ගැන. විශාල පින්කං කරත් හිත පහදවා ගන්න පුළුවන්කමක් නැත්නම්. තමම්ම තමන්ගේ පින හිත අපහදවා ගැනීම තුළ ඒ පිනේ බලවත්කම නැති කරගන්න. ඒ නිසා පුංචි පිනක් වුණත් හිත පහදවා ගන්න කෙනා. කර්ම කරම්ඵල විශ්වාසයෙන් දන් දෙන කෙනා. සියතින් ගෞරවෙන් දන් දෙන කෙනා. තුන් සිත පහදවා පින් කරන කෙනා විශාල පිනක් බලවත් කරගන්නවා. මරණින් මත් ඒ පිනේ විපාකෙන්ම සුගතිය උපදින. පිංගතුනි කරන හැම පිනකම ආනිසංස නිවන පැත්තටම යොමු කරගන්න ඔබ දක්ෂ වෙන්න ඕන. නිස්සරණ අභ්‍යාසින් පින් කරන්න. පිනේ විපාක තමයි සසරයේ සැප සම්පත් ලැබෙනවා. ඔබ කැමති වුණත් අකමැති වුණත් බලාපොරොත්තු වනත් නැතත් පුඤ්ඥානිනාම සුකස්සේ තන් අධි වචන. පින කියල කියන්නේ සසරයේ සැප ලැබෙන දේවල්. හැබැයි නිවන අරමුණු කරන්න. කරන හැම පිනකම යම් ප්‍රාර්ථනාවක් කරනවනං මේ රැස් කරගන්න පින්වලින් මට නිවන් අවබෝධීම ලැබේවා. සසරි ධර්මාවබෝධීම ලැබේවා නිවන පිණිසම මට මේ පින උපකාරවේවා. අන්න එතකොට ඒ පින කුසලයක් හැටියට පාරමිතාවක් හැටියට ධර්මාවබෝධය පිණිසම පාරමිතාවක් දාන පාරමිතාවක් බවට බලවත්වෙනවා. එනිසා පිංහතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ පුළුවන් තරම් පින් කරන්න කුසල් වඩන්. ඔබ හැම දෙනාටම සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන පින් දහම් කුසල් දහම් බලවත් කරගෙන. උතුම් වූ ධර්මීම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියල අපි ආශීර්වාද කරන. පිංහතුනි අද ධර්මශ්‍රවනයෙන් ඔබ රැස් කරගස් සියලු පින්. සියලු දෙවියෝ සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා ලැබේවා කියල අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අද මේ ධර්ම දේශනාවේ පින්බරදායකත්ව ධර්මින් කටයුතු කරේ සුනාලි කොළොන්න මෙනවිය විසින්. එතුමේගේ අරමුණ තමයි සැප්තැම්බර් මස 29 දිනට ඒදී තිබූ තම 28 වන ජන්මදිනය වෙනුවෙන් තුනුරුවන්ගේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ පිහිට රැකවන නිදුක් නීරෝගී සම්පත්තිය තමන්ට සැලසේවා කෙනුතු ආශිර්වාද ප්‍රාර්ථනාවෙන් දානයන් අතර අග්‍රම දානමය පිනක් වන උතුම් ධර්මදානමය පින තමන්ගේ ජීවිතයට උපද්ධිනය වෙනුවෙන් ආශිර්වාදයක් පිණිස අද මේ ධර්මදානමය පින්කම සිදු කරන්නට යෙදුණා. ඒ වගේමයි තමන්ගේ ඥාති හිතමිත්‍රාදීන් හැම දෙනාටම සුජීවත්වන්න හැම දෙනාම නිදුක්වේවා නිරෝගි වේවා සුවපත්තේවා
හැම දෙනාටම උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එතුමිය සඳහන් කරනවා. ඒ පවුලේ පරම්පරාගත මිය පරලොවගේ සියලු ඥාතීන්ට බණහපු බැහැම දෙනා නමින් මිය පරලොවගේ සියලු ඥාතීනු සාධු කාර්දිදීමේ පින් අනුමෝදන් වෙත්වා. ඒයාගෙත් පරලොව ජීවිත සැපවත්තේවා සූපත්තේවා සංසාරදුකින් අතමි දේවා කියල සාදු කියලා පින් දෙන්න. ඒමනං අද දායකත්වයෙන් සම්බන්ධ වෙච්ච සොනාලි කොළොන්න මෙනවී ඇතුළුවේ පවුලි හැම දෙනාමත් ඔබ හැම දෙනාමත් මේ ධර්මය ශ්‍රවණය කළ ලක්වාසී ලොවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවනයත් ධර්මදානමේ පිනත් නිවන්න අවබෝධය පිණිසම ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලපි ආශිර්වාද කරනවා. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සද්ධර්ම ශ්‍රවණහබිලාසීව ධර්මයට හිත තිබ නිරන්තරවම දම් ඇසීමේ කැමැත්තෙන් යුතුව රැඳී සිටින සදහැවත් සුපින්වතුනි, පුරා හෝරාවක කාලයක් ඔබ සිදු කළා වූ ධර්ම ශ්‍රවණී සියලු දේශනාමය කුසල් ඔබ අප හැම දිනාටම තුම් ජීවිත අවබෝධයේ පිණිසම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. නිසි ධර්මානුකූලව මෙත් සදහම් දේශනා උතුම් සද්ධර්ම දේශනාව පැවැත්වූ අප ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්හේනපුර ශීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගුරු දේවෝත්තම පඬිත නාහිමිපාණන් වහන්සේ අවසරයි සිහිපත් කරන්නට අතිපූජනීය ගලිගමුවේ ඥානදීප පින්වත් ස්වාමින් වහන්සේට සාදුකාරණංගමින් පාදහබී වන්දනෙන් පුණ්‍යානුමෝදනා සිදු කරමු. සාදු සාදු සාදු. වටිනා වූ උතුම් මෙත් සදහම් දේශනාවේ පින්බර විකාශන දායකත්වයේ ගෙන කටයුතු කළා වූ සොනාලි කොළොන්න මෙනවිය ඇතුළු පවුලේ හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවායි ප්‍රාර්ථනා කරන විශේෂයෙන්ම සැප්තැම්බර් මාස 29 වන දින 28 වන ජන්මදිනය සමරන්ට දුනා වූ සොනාලි කොළොන්න මෙනවියට නිදුක් නිරෝගී භාවයේ කායික මානසික සුවපත් භාවයෙන් යුතුව සිය ඉදිරි අනාගත කටයුතු සර්වපකාරයෙන් සාර්ථක කරගන්නට තුනුනේ ආශිර්වාදයේ සැලසේවායි ප්‍රාර්ථනා කරනවා. දමසු හැම දිනාටමත් උතුම් ජීවිත අවබෝධය පිණිස සියලු දේශනාමය කුසල උපකාරක වේවායි නැවත නැවතත් ප්‍රාර්ථනා සිද්ධාගෙනයි මෙත් සදහම් දේශනා නිමා කරන්නට බලාපොරොත්තු වන්නේ. නැවතත් මුණ ගැහෙමු උතුම් ධර්මානුශාසනාවකින්. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.